සදහවත්නි කයේ අලංකරණය උදෙසා බොහෝ දෙනා වලලු මාල රන් අබරණ පළඳින්නාසේ සිතෙහි අලංකරණය උදෙසා වැදගත් වන්නේ කය වචනය සිත සංවර කරගත් සීලය. එනිසා සීලවන්ත ජීවිතයක් ගත කරන්නට ඔබට දහම් මඟ කියා දෙන බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත සමීප කරන මේ පැයට නියමිත උතුම් සදහම් දේශනාව ඓතිහාසික මාතර පුත්‍රයේ මාතර විහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ අපගේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රසිත මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, මේ පෙත්තර සදහම් දේශනා පැවැත්වීම උදෙසා වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ දෙක්වැල්ල දඹගස්සාර බෝධිසෙනසුන් විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද විල්පිට සමිත පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපි සියලු දෙනා සාදු නාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, මේ මුතුන් ධර්මදේශනාවේ පින්වත් දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගාල් මාගෙදර ගෝණගල් ගොඩලි පිනෙහි පදිංචි මහිසපාල දියස් දානායක මහතා සහ එම මැතිණිය ප්‍රධාන පවුලේ සදහැවතුන් පිරිස විසින්. එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් සදහම් දේශනාව පින්සිත උපදවා ගනිමින් හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තීමානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්තුනි කතමානි තීනි දාන සීල භාවනාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්නතුන් මේ සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන දහම් කරුණු ටිකක් ශ්‍රවණය කරන්න. ඉතින් අද ගාල්ලේ ඉඳලා මේ බෞද්ධ ආමාද්‍ය ජාලයේ දක්ෂිණ ශාඛාවට ඓතිහාසික විහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථානයේ සුපිහිටි මේ මැදිරි පරිශ්‍රයට පැමුණුණා. තව විශාල පිරිසකුත් එකතු කරගෙන පින්කමක් කරනකොට තනියම කරන එක හොඳයි. ඒ වුණාට ඉතා හොඳයි පිරිස එකතු කරගෙන කරාම. ඒ නිසා මේ පින්නතුන් මේ මැදිරි පරිශ්‍රයට විතරක් මේක සීමා නොකර ලක්වාසී ලෝවාසී විශාල පිරිසක් මේ ධර්ම දානමය පින්කමට එකතු කරගෙනයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ධර්ම දේශනා කිරීමත් ධර්මයේ ශ්‍රවණය කිරීමත් මේවා මහා වටිනා පින්කම්. සමහර අයට ධර්ම දේශනා කරන අතරෙම ධර්මයේ ටික ටික
අවබෝධ කරගන්න ලැබෙනවා. සමහර අයට ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දී ඒ ශ්‍රවණය කරන අතරෙත් ධර්මය අවබෝධ කර ගැනීම වාසනාව තියෙනවා. ඒ නිසා අපි දෙගොල්ලන්ටම ලොකු පිනක් කුසලයක් මේ ධර්ම දානය තුලින් රැස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුණ්‍ය කිරිය වත්තු කියන සූත්‍රයේදී අංගුත්තර නිකායේ තීනමානි වික්කවේ පුණ්‍ය කිරිය වත්තුනි. මහණෙනි ඉන්වස් කරගන්න හේතු වෙන ප්‍රධාන ක්‍රමවේද තියෙනවා 3ක්. කතමානි තීනි මොනවද ඒ 3? දාන, සීල, භාවනා. ඔය ක්‍රමවේද තුළින් අපේ ජීවිතවලට දෙවියන්ටත් මිනිසුන්ටත් පින් රැස් කරගන්න පුළුවන්. ඒ අතරින් අද අපි කතා කරන්නේ සීලය පිළිබඳව. අපේ මේ සමස්ත සමාජයේම තමන්ගේ ජීවිතයට මේ සීලය කියන එක ගලපගෙන කොහොමද සිල්වත් ජීවිතයක් තුළින් අපි සමාජගත වෙලා අපේ කටයුතු කරගෙන අපේ ඉලක්කය වන යමා මහ නිවන අවබෝධ කරගන්න යන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන තැනට ඒ අවබෝධය සඳහා කටයුතු කරගන්නේ කියන ආකාරය පිළිබඳව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සීලය පිළිබඳව ගොඩාක් අපට කතා කරන්න පුළුවන්. නමුත් අපට ලැබිලා තියෙන්නේ හෝරාවක වගේ කාලයක්. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරමු ඒ පිළිබඳව අපේ ජීවිතවලට වැදගත් වෙන කරුණු ටිකක් තේරුම් ගන්න. ඒ නිසා හොඳට කන් යොමාගෙන වෙන කිසිම දෙයක් හිතට එන්න නොදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරනවා කියන අදහසින්ම බණ ටික අහන්න ඕන. පිළිතුරු මේ සීලය ප්‍රධාන කොටස් 3කට කොටස් වෙනවා. එකක් තමයි චූල සීල, අනිත් එක මජ්ක්‍ධිම සීල, අනිත් එක මහා සීල. ඊළඟට මේ සීලය ගිහියටත් සම්බන්ධයි, පැවිදි වෙච්ච අපටත් සම්බන්ධයි. දැන් අපිට නම් තියෙනවා අපි මහාන වෙනකොටම පබ්බජ්ජා දස සීලය, ඒ පැවිදි දස සීලය, සාමණේර දස සීලය. ඊළඟට උපසම්පදා වෙනකොට උපසම්පදා සීලය, කෝටියක් සංවර සීලය කියලා කියනවා. ඊළඟට ගිහි ජීවිතයේදී නිති පංචශීල තියෙනවා. පංචශීල ප්‍රතිපදාව. ඊළඟට පොයට සමාදන් වෙනවා උපෝසත සීලය, උපෝසත අෂ්ටාංග සීලය. තව තියෙනවා නවාංග උපෝසත සීලය කියලා තියෙනවා. අංග 9කින් යුක්තයි. ඊළඟට ගහට්ට දස සීලය, නෙක්ඛම්ම දස සීලය. ඔය විදිහට ගිහි පැවිදි අපි කාටත් සීලය අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා තිබෙනවා. සීලය කියන්නේ හරි වටින දෙයක්. සීලය කෙටියෙන්ම කියනවා නම් කියන්නේ මොකක් කියලාද? කය සහ වචනය කියන මේ දෙකේ සංවරකම. කායික සංවරය තුල, වාචසික සංවරය තුල දුස්සීල භාවය ප්‍රගුණ වෙන්න, දියුණු වෙන්න, වැඩි වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. හැබැයි කයයි වචනය සංවර කරගන්නේ මොකක මැදිහත් වීමෙන්ද? කයයි වචනය සංවර කරගන්න කවුද මැදිහත් කරගන්නේ? සිත. මේ මනස මුල් කරගන්න ඕන. මතකද අපට ධම්මපදේ ගාථාවක් උගන්වනෝනේ දහම් පාසලෙත් ඉගෙන ගන්න ඕනේ. මොකද? මනෝ පුබ්බංගම. හැම දෙයකටම ඉස්සර වෙන්නේ කවුද? මනස. පුබ්බංගම. පෙරටුව ගමන් කරනවා කවුද? මනස. දැන් මෙතන කයයි වචනය සංවර වෙනවා කියලා කිව්වන් පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කකුල් දෙක එක තැනක තියාගෙන අත් දෙකත් අකුලගෙන බිම බලාගෙන හිටියේ මැස් දෙක පියාගත්තම හරි. ඇඟ සංවරයි, හෙල්ලෙන්නවත් නැහැ, දැන් හරි කියලා. දැන් ඔය සමහර අය සිල් ගන්න විල කරන්නේත් ඕක.
ධර්මශාලාවේ හෙල්ලෙන්නේ නැහැ. එතන තියපු දෙනින් ගලක් තිබ්බ වගේ ඔහේ ඉන්න ආයි හැන්දෑවට යනකම්. එක්ක පහුවදාට යනකම්. දානේ වන්දලා පිඟාන හොද ගන්න. ඊළම්පස් වන්දලා කෝපේ හොද ගන්න. වැසිකිලි කැසිකිලි යන්න ඕනෝ. ඒ ඇරෙන්නේ හෙල්ලෙන්නේවත් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉනවා හෙල්ලුනොත් සීල් ගැස්සෙනවා. සීල් හෙල වෙනවා. මේ සීලෙට හොඳ නැහැ. ඒ නිසා ඔය වකුටු කරගෙන හැංගිලා මුළු වලට වෙලා බිත්ති වලට හේතුලා ඔය ඉන්නවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒක තමයි සීලය කියලා. කයේ සංවරකම කිව්වන් පස්සේ අපිට මතු පිටින් ඔය බලන දේ නෙවෙයි ගැඹුරු අර්ථයක් තියෙනවා. කය කිව්වම තියෙනවා කයට සම්බන්ධ ප්‍රධානම ඉන්ද්‍රියන් ටිකක්. මොනවද ඒ? ඇස් දෙක තියෙනවානේ. කන් දෙකක් තියෙනවා. නාසයක් තියෙනවා. දිවක් තියෙනවා. කයක් තියෙනවා. මනසකුත් තියෙනවා. ආයතන කීයක්ද එතකොට? එතන තියෙනවා ආයතන 6ක්. එතකොට වචනේ සංවරකම කියවම කාත් එක්කවත් කතා කරන්න තියෙන්නේ වෙයින් එකද කියන්නේ? නෑ. එහෙනම් හරක් කතා කරන්නේ නෑනේ. සත්තු කතා කරන්නේ නෑනේ. ඒගොල්ලෝ සිල්වන්තයි වෙන්න පාය. නෑ. දැන් හරක් බාල්ලෝ ගොඩාක් සත්තු කතා කරන්නේ නැහැ නේද? උන්ගේ භාෂාවෙන් කුචු කුචු ගෑවට අපි වගේ කතා කරන්නේ නැහැනේ වචන වමාරු කරගෙන. සිල්වත් වෙන්න පාය. නමුත් ඒගොල්ලෝ සිල්වත් වෙනවද එහෙමුණා කියලා? එහෙම නැහැ. වචනෙන් සංවර වෙනවා කියලා කියන්නේ කතා නොකර ඉන්න එක නෙමෙයි. වචන වමාරු නොකර ඉන්න එක නෙමෙයි. බොරු කීමෙන් වලකින්න ඕන. ඇත්ත එතකොට. මදි. බොරු කීමෙන් වැළකීලා මොකද්ද කරන්න ඕන? ඇත්ත කියන්න ඕන. කේලම් කීමෙන් වලකින්න ඕන. වැළකුණාට මදි. සමගි වෙන දේවල් කතා කරන්න ඕන. සමගි ඇති කරන දේවල් කතා කරන්න ඕන. හිස් වචන කතා කිරීමෙන් වලකින්න ඕන. හැබැයි ඒ සිල්පදේ සම්පූර්ණ වෙන්නේ නැහැ. තමන්ගේ අනුන්ගේ දියුණුවට හේතු වෙන රාග දේශ මොහ මතු වෙන්නේ නැති අලෝභ අදේශ අමෝහ මතු වෙන කුසල් සිත් මතු වෙන වචන භාවිතා කරනවා. ඊළඟට අනුන්ගේ හිත රිදෙන වචන කතා නොකර ඉන්න ඕන. හැබැයි මధు භානි, පුප්ප භානි, මල් සුවඳ හමනවා වගේ මිහිපැණි යම් තාක් මිහිරි දේ වගේ මිහිරි වචන වලින් අනිත් අයට ආමන්ත්‍රණය කරන්න ඕන. හැබැයි මේ වචනවල රාග දේශ මොහ මතු වෙන්න විදියක් නැහැ. එහෙනම් ඔය කයයි වචනයයි කියලා කියන්නේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වල ඇති කරගන්නා සංවරයකට මැදිහත් කරගන්නේ කවුද? අන්තිමටම තියෙන්නේ මනස කියන ආයතනය. මනස පෙරටු කරගෙන තමයි කය සංවර කරගන්න තියෙන්නේ. මම උදාහරණයක් කියන්නම් තේරෙයි. අපි වම් දැන් සිල් සමාදන් වෙලා ඉන්නවා කියලා හිතන්නකෝ ධර්මශාලාවේ. දැන් උදේ දාන ගේනවා. දාන ගෙනලා ඕම් ඉතින් දාන බෙදාගෙන යනවා. දාන බෙදාගෙන යනකොට දැන් අපි කැමති දේවල් බාර ගන්නවා, කැමති දේවල් වලට අතින් සංඥාවක් කරනවා. ඔක්කොටම බෙදුවට පස්සේ අන පත්‍යවේක්ෂාව කියවන කවුරු හරි කියලා පත්‍යවේක්ෂාව සිහි කරලා සත්‍යයනා කරලා වළඳන්න පටන් ගන්නවා. වළඳන්නේ කොහෙන්ද? ආහාර හපන්නේ කොහෙන්ද? කටින්. කටට දාගන්නේ මොකෙන්ද? අතින්. අතින් කටට දාගත්තම හපනකොට දැනෙන්නේ මොකද්ද? රස දැනෙන්නේ මොකටද? දත් වලටද? තොල් වලටද? අතටද? නෑ. දිවට තමයි රස දැනෙන්නේ. දිවේ තමයි මේ ආහාර හැපෙන්නේ, ගැටෙන්නේ. ගැටෙනකොට රස දැනෙන්නේ කොහාටද? රසයක් කියලා දැනගන්නේ කවුද? ඒ දිවේ පහළ වෙන විඥානයකට කියනවා ජීවහා විඥානය කියලා. ඒ ජීවහා විඥාණයෙන් තමයි දිවේ හැපෙන දිවේ ගැටෙන රසයක් බව අඳුරගන්නේ. එතකොට ඒක තිත්ත රසයක්ද?
කහට රසයක්ද, පැණි රසයක්ද, ඇඹුල් රසයක්ද, ලුණු රසයක්ද කියලා වෙන වෙනම දැනගන්න. දැනගත්තට පස්සේ අපි හිතමු කෙනෙක් කැමති වැඩිපුර පැණි රසට. කොහොමද දැන් එයා පැණි රස දෙයක් ලැබෙලා දැන් කනවා. දැන් දිවේ හැපෙන ගැටෙන මොහොතක් ගානේ ජීවා විඥාණයෙන් හඳුන ගන්නවා. අප්පා හරි රසයි කෑම කියලා. මොන පණිවිඩය යනවා මෙයාගේ මනසට. ඊට පස්සේ දැන් මෙයා හොයන්නේ මොකද්ද? අර જાතිය තව කෑම තියනවද කියලා හොයනවා. ඔන්න දෙවෙනි වටේත් දැන් බෙදාගෙන එනවා දැන්. ටිකක් වෙලා ගිහිල්ලානේ. ඔයින් ටිකක් බෙදාපන් පුතේ. අනිත් ඒව එපා. ඔයින් තමයි හැන්දල් බෙදාපන්. දැන් මේ මොකද්ද උනේ? ඒකට අලුතෙන් කැමැත්තක් හටගත්තා. ඊට පස්සේ දැන් ආයෙ දානි වළඳනවා. දැන් මෙයාට ඒ ටිකත් හඳුන කැමතිනේ, ආස කරන දෙන්නේ. තව ටිකක් ඕන. ඊට පස්සේ බෙදලකන් ඉන්නේ කතා කරලම ඉල්ල ගන්නවා. පුතාට මෙහෙට පොඩ්ඩක් එන්න කියනවා හොදි බෙදෙන්න කියලාට. ඉතින් එන හොදි ටිකක් බෙදන්න. එක්වර කැමති જાතිය බෙදන්න කියලා එමු කියනවා. එතකොට දැන් මොකද්ද උනේ? සංවර වුණාද අසංවර වුණාද? යම් තරමකට අසංවරයක් ඇති වුණා. ඇයි? සීමාව පැන්නා. එතකොට දිවට රස දැනෙන, දිවට රසයේ ගැටෙනකොට, දිවේ හැපෙනකොට ජීවහා විඥාණයෙන් ඒ රසය අඳුන ගන්නකොට, තෝර ගන්නකොට හිතේ හටගත්ත ඒකට කැමැත්ත, ආශාවක්, මොන තෘෂ්ණාවක් හටගන්න. මේ මොන තෘෂ්ණාවද? රස තෘෂ්ණාව. ඊට පස්සේ සීල් පවාරණි වෙලා පහෝදාට ගිහිල්ලා ගෙදර අයට කියන අපි සීල් ගත්තා. දෙදාන කිනාව හොද්දක් තිබුණා. කවුරු හැදුවද මන් දන්නේ. අසවල්ලාගෙන් දාන තිබුණේ. ඒ හොද්දයි බතුයි ඇති වෙන මොකුත් තෝරන්නේ නැහැ. දැන් මේ හොද්ද වර්ණනා කරනවා. දැන් මොකද උනේ? දැන් හිතේ අරක පැලුණා. දැන් දලු දානවා. මතක් වෙන මොහොතක් ගානේ දලු දදා ලිය දදා අතුරු කිලි බෙදි දැන් යන ලොකු ගහක් වෙනවා අන්තිමට. දැන් ඔය හොද්ද ගැන මතක් කර ඉන්නකොට බොග් ගාලා මැරුණා. ඊට පස්සේ මැරෙන්නේ මොන අදහසකින්ද? මොන සිතකින්ද? රාග සිතකින්. හොදි වලට ආස කර ඉඳිද්දි ඒක සිහි කරද්දි මැරුණේ. ඊට පස්සේ කොහෙද දිවි ලෝකයේද? මනුස්ස ලෝකෙ උපදීද? නෑ. පෙරේතෙක් වෙලා උපදී. එක්ක පෙරේතියක් වෙයි. ආයෙත් කෑම හොයාගෙන ඉල්ලෙන්නේ. ඔය සමහර මැරුණු මෙන්නේ. කොහොමද මේකට අවුරුදු දෙකකට කලින් තාත්තා කෙනෙක් මැරුණා. ඒ තාත්තා පරණ ගෙයිමයි හිටියේ. අලුතෙන් ළමයි ගෙවල් හදලා කතා කරාට ඒ ගෙදරට ගියේ නෑ. පරණයි ගන්න අමාරුනේ පරණ ගේ. අපි මේකේ ඉන්නම් වලින් කපල්ල කියලා කියනවා. දැන් අවුරුදු දෙකේ පින්කම කරන්න උනෙත් නෑ කොරෝනාවනේ. ඒකත් ටිකක් එහෙම වුණා. ඔය අතරේ වැහැලා පරණ ගේ කඩාගෙන අම්මා තනියෙන් ඒකේ හිටියේ. තාත්තා මැරිලා අවුරුදු 2යි අම්මා තනියෙන් හිටියේ. ගේ කඩාගෙන යනවා. දැන් අම්මට ඉන්න තැනක් නෑ. අම්මා ගියා ලොකු දූලයි ගෙදර. මේ ගිය තුමානේ වෙච්ච සිද්ධියක් මේ කියන්නේ. ලොකු දූලයි ගෙදර ගියා. බාල පුතා මොකද කරේ? අනිත් කට්ටියත් එකතු කරගෙන අම්මට ගයක් හදලා දෙන්න කිව්වා අතනම. ඊටර ටිකක් කඩලා ඔක්කොම සමතලා කරලා එතනම අත්තිවරමක් දැම්මා. අත්තිවරම දාපු දවසෙන් පිටි බඳින්න බෑනේ නේ. වේලෙන්න ඉපයි, හයි වෙන්න ඉපයි ටික. සතියක් කමාරක් හයි වෙන්න ඇරලා ඔන්න බඩු ලෑස්ති කරගෙන ගියා පිටි බඳින්න. පිටි බඳින්න යන දවසේ අර ලොකු දුවගේ ගෙදරනේ අම්මා ඉන්නේ. ලොකු දුවගේ ලොකු පුතාට අවුරුදු 2කට කලින් මැරිච්ච සීයා අමනුස්සයෙක් කියලා ආවේශ වෙලා උදේ පාන්දර කෑ ගහනවා. මම මෙච්චර කල් හිටපු ගේ උඹලා කඩලා දැම්මා. මට දැන් ඉන්න තැනක් නැහැ. වරෙල්ල මං ගේ හදන්න දෙන්නම් උඹලට. මේකවත් මගේ ළඟට මං ගන්නවා. මගේ නමට දානයක් දීලා පින් දීපල්ලා. උඹලා මගේ පින්කම කරේ නැහැ. මට පින් දුන්නේ නැහැ. මං මතක් කරේ නැහැ. මගේ ඉඩම් වල උඹලා ඉන්නේ.
මං ඉඳපු තැනගේ කඩලා දැන් උඹලා අලුතෙන් හදාගෙන ඉන්න හදන්නේ. වරෙල්ලා කීකේ දැන් අර මොන පුර හයියෙන් කෑ ගහලා කියනවා. මිනිස්සු කියනවානේ මැරුණාම උපදින්නේ නැහැ කියලා. දැන් මේ මොකක්ද වෙලා තියෙන්නේ? කොහෙන් ඇවිල්ලාද? අර විස්තර දන්නේ කොහොමද? ඊට පස්සේ ඉක්මනින් පිරිත් නූලක් ගැට ගහලා රතන සූත්‍රයෙන් පිරිත් කරලා පිරිත් පැන් ටිකක් බොන්න දීලා తాවකාලිකව ඇපයක් වුණා. නූලක් දාලා ඇපයක් වුණා. අසවල් කාලේ වෙනකොට දාන දීලා පින්දෙනවා කියන්නේ. ඕන්න මේ මාස 28 දවල් දාන්නේ. තාත්තට පින්දේ. එහෙනම් මැරිලා තියෙන මොනවට ආසාවෙන්ද? ගෙවල් වලට ආසාවෙන්. කායික සංවරය තිබිලද? නෑ. හිතේ තිබිලා තියෙන මොනවද? ඉඩකඩම්, ගෙවල් දොරවල්. ඕන්න. මැරිච්ච වෙලාව අපි ගියාම ළඟට අවුරුදු දෙකකට. බැනර් දාලා තිබුණ හරියට. වැටවල් පිරීලා බැනර් වලින්. සෙනඟ බලන පැත්තේ සෙනඟ. ඊට පස්සේ ගුණකටන ළමයි 8 දෙනෙකුගේ තාත්තගෙන නිකම්ම කෙනෙක් නෙමෙයි 98ක් ජීවත් වුණා. පොඩි වයසකුත් නෙමෙයි මේ කාලේ හැටියට. දැන් හිටියනම් අවුරුදු 100ක්. ඒ වුණාට ගිහින් තියෙන්නේ කොහෙද අවුරුදු 98ක් ජීවත් වෙලා ඉඳලා. අමනුෂ්‍ය අතරට ගිහින් තියෙන්නේ. පේනවද? දුස්සීල වුණාම කොච්චර ළමයි හැදුවත් වැඩක් නැහැ. ඊළඟ ජීවිතය අසාර්ථකයි. මේ ජීවිතෙත් අසාර්ථකයි. මේක අසාර්ථක නිසා ඊළඟට අසාර්ථක වෙන්නෙම. දැන් මේ Tamanට ලැබෙන විභාගෙට හරියට ලිව්වේ නැත්නම් ඊළඟ වසරට යන්න බෑ ලේසියෙන් අපහසු. ඔන්න මිනිස්සුන්ගේ ජීවිතවල හැටි. ඔන්න අපේ ජීවිතවල හැටි. කොසිල්වත්කම දුස්සීල වුණාම හරි භයානකයි. ඒ නිසා සීලය කියන්නේ හරි වටින දෙයක්. ඇසට දැක්කම, කනට ඇහුනම, නහයට දැනුනම, දිවට දැනුනම, කයට දැනුනම, හිතට දැනුනම හිත ඉස්සරහට දාලා නුවණින් කල්පනා කරලා අකුසල් රැස් වෙන්නේ නැති විදියට කුසල් රැස් වෙන විදියට හිතෙන් අර සියලුම ආයතන පාලනය කර ගන්නවා. ආයතනයක් හරියට පාලනය කර නැත්නම් මොකෝ වෙන්නේ? ඒ ආයතන හරි කලබලයි. රණ්ඩු වෙනවා. ආරවුල්, ප්‍රශ්න, ගැටලු. ඒ වගේ තමයි මේ ඇස නැමැති ආයතන හරියට පාලනය කරේ නැත්නම් මනස නැමැති පාලකයා මැදිහත් වෙලා පාලනය කරේ නැත්නම් හරි ආරවුල්. දැන් අර තාත්තට උනේ ඒක ප්‍රශ්නේ. පාලනය කරගත්තේ නැහැ. ඒ නිසා කයයි වචනයයි කියලා කියන්නේ කය කියලා කියන්නේ මේ ආයතන ටික, වචනය කියලා කියන්නේ බොරු, කේලම්, හිස් වචන, නපුරු වචන ඔය හතර. ඒ නිසා කතා කරනකොටත්, කය හසුරවනකොටත් නිතරම මනස මැදිහත් වෙලා ඒ හැම තැනකදීම යම් පාලනයක් තියෙනවා. හොඳ පාලනයක් තියෙනවා. ඉතින් පින්වත්නි අපිට මේක කරන්න පුළුවන් තමන්ගෙන් පටන් ගන්න පුළුවන්. ඉස්සර වෙලා. ඊළඟට තමන්ගේ පවුලෙන් පටන් ගන්න පුළුවන්. අම්මයි තාත්තයි මැදිහත් වෙලා. සිල්වත් වෙන්න. ඊට පස්සේ දහම් පාසල් මට්ටමින් අපිට දැනුවත් කරන්න පුළුවන්. පාසල් මට්ටමින් දැනුවත් කරන්න පුළුවන්. ඊළඟට ආයතන මට්ටමින් දැනුවත් කරන්න පුළුවන්. ඒ විදිහට අපි යම් උත්සාහයක යෙදුනොත් මේ දුස්සීලකමේ තියෙන භයානක පැත්ත කියලා දීලා සිල්වත්කමේ තියෙන වටිනාකම කියලා දීලා යම් උත්සාහයක යෙදුනොත් කීප දෙනෙක් හරි මේ භයානක උගුලෙන් ගලව ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගෙන් පටන් ගන්නවා. ඉතින් මේ සීලේ තියෙන වටිනාකම කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්බුද්ධත්වයේ ලැබෙන බෝසත් කෙනෙකුට සීලය මොකක් හැටියටද දිනු කරන්න ඕන? පාරමිතාවක් විදියට. පාරමිතාවක් විදියට සීලය දිනු කරනකොට අපි මොකද්ද කියන්නේ පාරමිතාවට? සීල පාරමිතාව. ඔය විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ හරිය ලස්සන කතාවක් තියෙනවා.
විපස්සී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලේ බන්දුමති කියන නුවර රජකම් කළපු රජතුමා මේ සීලේ වටිනාකම තේරුම් අරගෙන බුදුබණ අහලා පැහැදිලා ඒ රජතුමාට හිතුණා පොයේ දවසට අටසිල් සමාදන් වෙන්න. පොයේ දවසට අටසිල් සමාදන් වෙන්න හිතුණ බුදුබණ අහලා. හිතලා නිකන් හිටියේ නෑ. පෙරවස් සමාදන් වුණා පොයේ දවසට. අෂ්ටාංග උපෝසතේ සමාදන් වුණා. රටේ රජතුමා. රජතුමා සිල් සමාදන් වෙනව පේනකොට කාටද ඉස්සෙල්ලම මේක දැනගන්නේ? රජතුමා ළඟින්ම ඉන්නේ කවුද? පූජිත බ්‍රාහ්මණවරු. නැකත්තරු බලන බ්‍රාහ්මණවරු. උපදේශක මණ්ඩලය අනිත් අය. මැති ඇමතිවරු. ප්‍රාදේශීය නායකයෝ. පළාත් මට්ටමින් ඉන්න නායකයෝ. ඒගොල්ලෝ කල්පනා කළා අපේ රජතුමත් සිල් සමාදන් වෙනවා. අපිට මොකෝ බැරි? අපිත් සිල් ගන්න ඕන කියලා ඒගොල්ලෝ පුරුදු වුණා. දැන් ඔය ආච්චිලා සිල් ගන්න යනකොට මොනුබුරාලේ යන්නේ නැද්ද මිනි බිරිලා? අනේ අත්තම්මේ මාත් වෙනවා කියලා යනව නේද? ඒ වගේ තමයි. රජතුමා සිල් සමාදන් වෙනකොට මේ තියමෙතිවරු උපදේශක මණ්ඩල කවුරුත් සිල් සමාදන් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ රටේ සාමාන්‍ය මිනිස්සු කල්පනා කළා අපේ රජතුමා සිල් ගන්නවා. ඇමති මණ්ඩලයත් සිල් සමාදන් වෙනවා. පොයේ දවසට උපෝසතය ආරක්ෂා කරනවා මේගොල්ලෝ. මොකක් හරි මේකේ වටිනාකමක් ඇති. මේගොල්ලොත් බණ ඇහුවා. බණ අහලා සීලේ වටිනාකම තේරුම් අරගෙන රටවැසියොත් ටික ටික සිල් සමාදන් වෙන්න පුරුදු වුණා. ඔය නුවර හිටිය දුප්පත් පවුලක වැඩ කරන සේවිකාව. දැන් මේ සේවිකාවට පේනවා හැමදාම පොයේ දවසට රටේ රජතුමා රටවැසියෝ මැති ඇමතිවරු සිල් සමාදන් වෙන්න යනවා. මේ සේවිකාව කල්පනා කරා මොකක් හරි මේකේ වටින දෙයක් තියෙනව නැත්නම් අපේ රජතුමා මෙහෙම යන්නේ නැහැ. මැති ඇමතිවරු යන්නේත් නැහැ. මොකක් හරි මේකේ වටින දෙයක් ඇති, ඵලදායී දෙයක් ඇති කියලා කල්පනා කරලා මෙයාත් මොකද කරේ? තමන්ගේ ස්වාමියගෙන් අවසර අරගෙන සිල් සමාදන් වෙන්න ඕනි කියලා හිතුවා. දැන් ඊළඟ පොය වෙනකන් ඉඳලා ස්වාමියාගෙන් අවසර අරගෙන සිල් සමාදන් වෙන්න ගියා. ඉතින් රටේ රජතුමා සිල් ගන්නව විතරක් නෙවෙයි දන් දෙනවා. ගුණධර්ම මත පිළිතලා රට පාලනය කරන දස රාජධර්මයේ දස සංස්කෘතිවත් පුරුදු කරනවා. සතර සංග්‍රහ වස්තුවෙන් රට කරනවා. රටවැසියන්ට බොහොම හොඳට සලකනවා, කතා කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දහමත් එක්ක එකතු වෙලා රටක් පාලනය කරනකොට නායකේ හරි සැහැල්ලුවෙන්, හරි සරලව ලොකෝ දෙයක් වුණත් බොහොම සැහැල්ලුවෙන් ඒ කටයුත්ත කරනවා. ඒ ධර්මානුකූල වැඩක් කරනකොට හරි හිතට ලොකු සැහැල්ලුවක් තියෙනවා. සරල බවක් තියෙනවා. ලොකෝ සහනයක් තියෙනවා. අධර්මයෙන් කරනකොට තමයි බය, සැක, තැති ගැනීම, ලොමුඩහ ගැනීම ඔක්කොම වෙන්නේ ඒකයි. ධර්මයෙන් කරනකොට ඒ වෙන්නේ නැහැ. ඉතින් රජතුමා දන් දෙනවා. ඊට පස්සේ පොයට සිල් සමාදන් වෙනවා. අනිත් දවස් වලට පංචශීලය ආරක්ෂා කරගෙන රට කරනවා. ওই විදිහට රජතුමා කටයුතු කරනකොට මැතිඇමතිවරු සිල්වන්ත වුණා. සාමාන්‍ය මිනිස්සු සිල්වන්ත වුණා. ඔය අතරේ අර නුවර ගෙදරක වැඩ කරන සේවිකාවක් හිටියනේ. එයා ලෙඩ වෙලා මැරුණා. මැරෙන වෙලාවේ යාට මතක් වුණේ අර එක දවසක් සිල් සමාදන්. එයා එක දවසයි සිල් සමාදන් වුණේ. ඒ එක දවසක් සිල් සමාදන් වෙච්ච එක මතක් වුණා. එයාට අවසරය ලැබුණේ එක දවසයි සිල් සමාදන් වෙන්න. මරණාසන්න මොහොතේ යාට මතක් වුණා අනේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව උපෝසත අෂ්ටාංග සීලයක් සමාදන් වුණානි. එයාට අංග සම්පූර්ණ උපෝසතයක් තිබුණා. දැන් අපේ අයට තියෙන අංග සම්පූර්ණ නේද භාගෙද? ගොඩාක් අයට තියෙන භාගයයි. ඒ උදේ පාන්දර ඇවිල්ලා හවස යනවනේ 4ට විතර. සීල් පවාරණය වෙනවනේ වෙලාසනේ. අංග සම්පූර්ණ උපෝසතයක් කියන්නේ පැය 24ක්. පැය 8ක් නෙමෙයි. කාර්යාලේ වැඩ කරන වෙලාවට උදේ 8ට ගිහිල්ලා හවස 4ට ආවට වැඩක් නැහැ. ඒ ක්‍රමයට අංග සම්පූර්ණ උපෝසතයක් වෙන්නේ නැහැ. පැය 24ක් පිරෙන්න ඕන.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන අංග සම්පූර්ණ පැය 24ක උපෝසතයක් යම් කිසි කෙනෙක් ආරක්ෂා කළොත් ඒ ජීවිතයේ සීලය එයාට මෙලොවත් පරලොවත් සැපේ පිණිස යාවත පිණිස පවතිනවා කියලා. ඉතින් අපේ ඒ රජතුමා කවුරුත් අංග සම්පූර්ණ උපෝසත සමාදන්. අර සේවිකාවත් එහෙමයි. මැරිලා ඉපදුනේ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකෙන් යම් කාලයක් දිව්‍ය සම්පත් විඳලා චුත වුණා නම් ඊළඟට ඉපදුනේ මනුස්ස ලෝකෙ. දැන් මේ මොන බුදුරජාණන් වහන්සේගේ කාලෙද? විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ. තොටමීට කල්ප 91කට කලින් විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම බුදුරජාණන් වහන්සේලා 7 නමක් ගෞතම බුද්ධ ශාසනය වෙනකොට දෙවි මිනිසුන් අතර ඉපදිලා ගෞතම බුදු සසුනේ එයා මහා සිටු කුලයක ඉපදුනා. සිටු කුලයක ඉපදිලා ඊටාම අඩු වයසෙන් එයා ධර්මය අසුරු කරන්න පටන් ගත්තා. ගෞතම බුදු සසුනේ හිටිය ශ්‍රේෂ්ඨ මහරහත් තෙරණියක්. එයාගේ ගිහි කාලේ මහත්යක් නැති වුණා. නායක දෂ්ට කරලා. දර කපන්න ගියා. ළමයි දෙන්නෙක් හිටියා. ළමයි දෙන්නක් නැති වුණා. කාගේවත් පිටක් නැති නිසා දෙමාපියන්ගේවත් පිටක් දෙයි ඇති කියලා ඉතින් ගෙදර ගියා. අම්මයි තාත්තයි මල්ලි ගෙදර හිටියේ. හිතුවක්කාර ගමට නිකස් අද දැන්නේ. ඒ වුණත් අන්තිමට යන්නේ කාගේ ළඟටද? අම්මා ළඟට. අම්මා තාත්තලා දරුවා හක දානවද? කොච්චර වැරදිලා ප්‍රශ්න හැදිලා ආවත් අම්මයි තාත්තයි දරුවා හක දාන්නේ. ඒ තමයි මවුසේ නිහස. ඒ තමයි පියසේ නිහස. අම්මගේ තාත්තගේ හැටියේ. ඒකනේ දෙමව්පියෝ තරම් තුනුරුවන් නැරුම වටින දෙයක් ලෝකේ නැහැ කියන්නේ. ඒත් මෙයා අම්මයි තාත්තයි හොයාගෙන යනකොට මල්ලි 3 දෙනා මීට කලින් දවසේ වැහුව වරුසාවට ගෙවල් දොරවල් කඩාගෙන වැටිලා මැරිලා. මගදී හම්බ වෙන ගමේ එක්කෙනෙක් ඉස්සරහට හම්බ වෙනවා. අපේ තාත්තලා එහෙම බලන්න යන ගම සනීපෙන් ඉන්නවද කොහොමද කියලා අහන. ඊට පස්සේ අත දික් කරලා වෙනවා නර ඇතින් පේන්නේ අර දුම් පාරක්. මල්ලි අම්මයි තාත්තයි රැ වැහුව වරුසාවට මේ ගමේ ගෙවල් ගොඩාක් කඩාගෙන ගියා. ඔයගේ දෙමාපියෝ දෙන්නේ මල්ලිත් මැරුණා. ඔය පේන්නේ 3 දෙනාම එකම දරසයක දැවෙනකොට ඒ නගින දුමාරය කිව්වා. දැන් කොහෙන්ද පිට? මහත්යක් නැහැ. දරුවෝ දෙන්නත් නැහැ. දෙමාපියොත් නැහැ, සහෝදරයෙක් නැහැ. සම්පූර්ණ දැන් ඔක දැනෙන්නේ මොකටද? ඇඟටද? මනසට දැනෙන්නේ. ලොකු ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. දැන් අපිට එක්කෙනෙක් මැරුණම බෙරිහන්දිදී අඬනවා, විලාප තියෙනවා, හෝ කියනවා, කෑ ගහන දඟලනවා මේ දරා ගන්න බැරිද? දැන් එක මරණ එනකොට මේ විදිහට ප්‍රශ්න එනකොට කාගේවත් පිටක් පිළිසරණක් තමන්ගේ කියලා කවුරුවත් නැති වෙනකොට කොයි තරම් ප්‍රශ්න ගොඩක්ද? දැන් ගොඩාක් ලෝඩ් කරලා මෙමරි එකට දැම්මම පස්සේ මෙමරි පොල් කියලා වැටෙනවා නේ. දරා ගන්න බැරි වුණාම නේ පොල් කියලා වැටෙන්නේ. ආන්නේ වගේ තමයි මේ මනසට. ගොඩාක් දේවල් පිරුණාන් පස්සේ හරි අවුල්. මේ කාලේ ළමයින්ට ඉගෙන ගන්නත් බැරි ඔක නිසා. දුරකථනය, කාටුන් ටික, චිත්‍රපටි, ටෙලි නාට්‍ය, විහිළු වැඩ, අධික සෙල්ලම් කිරීම, අධික විදියට ක්‍රීඩාව සෙල්ලම අවශ්‍යයි. ඒකම තියෙනවනම් ඒ ඔක්කොම ඔළුවේ පිරීලා ඒවෙන් පිරෙනවා මනස. ඊට පස්සේ අවශ්‍ය දේවල් ටික දාන්න ඉන්න නැහැ. ඉතින් සර්ලි කියනකොට වැඩක් තියෙද? උගන්නන එකේ වැඩක් තියෙනවා පිනක් සිද්ධ වෙනවනේ. ඒ වුණත් ළමයින්ගේ ඔළුවට දාගන්න මෙමරි එකට දාගන්න මෙමරි ඉඩ නැහැ. මෙමරි පූල් කියලා වැටෙනවා. ඒ ඔක්කොම අපතේ. පටාචාරා මහරහත් තෙරණිය බවට පත් වුණා. ඇඳිවතවත් නැතුව මහා මානසික ප්‍රශ්නයකින් පෙළෙන ඇයට බුදුරජාණන් වහන්සේ ළඟට යන්න පුළුවන්කම ලැබුණා. උන්වහන්සේගෙන් බණ අහලා සිහිය උපදවාගෙන ධර්මය අවබෝධ කරගෙන මහරහත් තෙරණියක් බවට පත් වුණා. ඒ පටාචාරා මහරහත් තෙරණියගෙන් තමයි
අර පොන්චි ගෑනු ළමයා බණ ඇහුවේ. ඇස කන දිවනාසය ශරීරයේ මනස කියන මේ ආයතනවල තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනත්ත් ස්වභාවය ගැන කරුණු අහන්න ලැබුණා. එයාගේ මෙමරියේ තිබිච්ච වැඩක් නැති ඔක්කොම බුදුබණ අහනකොට ඩිලීට් කරා. කපා හැරිය ඔක්කොම අයින් කරා. එතකොට අර පිරිසිදු තියෙන මෙමරි එකට අවශ්‍ය දේවල් ඔක්කොම ටික දාගත්ත මෙමරි පිරිසිදු වුණා. ඔබ තමයි දැන් අපේ නිතරම මෙමරි පොල් වෙලා තියෙන මොනවද වැඩක් නැති දේවල් වලින් අනවශ්‍ය කුණු ගොඩවල වලින් පිළිපිල්ල තියෙන්නේ. ඒක ධර්මයේ ඇතුළු කරන්න හරියම වේගනේ නිින්ද යන්නේ. කම්මැලිකම එන්නේ. වැඩක් නැහැ කියලා හිතෙන්නේ. පැනලා දුවන්නේ, ඔළුව කහන්නේ. අකමැත්ත පෙන්වන්නේම අර්ශභාවය නිසා. දාන්න ඉඩ නැහැ ධර්මයේ එකතු කරගන්න. ඒ නිසා පින්නතුනි පටාචාරා කියන මහරහත් තෙරණියගේ බණ අහපු ඒ කුඩා අවදීන්දිම ඇය අරහත්ත්වයටපත් වුණ අඩු වයසකින් බලන්න සසරේ පුරුදු කරලා තිබුණා මේ පුහුණුවේ ප්‍රතිඵලයක් විදියට සමන්ත ජීවිතේ ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් එතුමිය දියුණු කරේ මොකද්ද? සීලයේ දියුණුව. සීලේ ආභරණයක් වගේ කෙනෙකුට ලස්සනයි. අපි සාමාන්‍යයෙන් ඉපදුනාම ඕන කෙනෙක් ලස්සනයි. මිනිස්සෙක් විදියට. හැබැයි අර මාලයක් දාලා දැන් බලන්න මේ ළමයි මාලයක් මාලයක් දාලානේ කොණ්ඩ දෙක දෙපැත්තට යට ගහලා ගොතලා කරාබ දෙකුත් දාලා නේ අතට වලලුත් දාලා පිරිත් නූලකුත් බැඳලා ළමා සාරිය ඇඳලා සැරසුවම හරි ලස්සනයි මේ ළමයි ආරක්ෂා කරන්න හිතෙනවා අපේ දරුවෝ කියලා හිතෙනවා අපට එහෙම හැඟීමක් ඇති වෙනවා. ඇයි එහෙම හිතෙන්නේ? ලස්සන වෙලා ආභරණ වලින් ඇඳුම් වලින් පැළඳුම් වලින් අන්නේ නිකම්ම ලැබුණු නිකම්ම ජීවිතයට ඇඳුම් පැළඳුම් ආභරණ ආයිත්තන් එකතු කරලා සරසුවම ලස්සන වෙනවා වගේ තමයි ප්‍රාණඝාතයෙන් සොරකමින් වැරදි කාමසේවණෙන් බොරුවෙන් කේලමෙන් හිස් වචනෙන් නපුරු වචන වලින් අධික ලෝභකමින් මිත්‍යා දෘෂ්ටික දේවල් වලින් අධික තරහව හිතේ තියාගැනීමෙන් පලි ගැනීමෙන් එකට එක කිරීමෙන් වෛර කිරීමෙන් මාන්නේ උඩඟකම අහංකාරකම ඒ වගේ දේවල් හිතේ තියාගෙන ඉඳීමෙන් මත්තර මද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙන් බෙදා හැරීමෙන් භාවිතා කිරීමෙන් වැළපුණාම ඒ වෙනුවට සිල් ගුණ දම් දියුණු කරනකොට ආභරණ වලින් සැරසුණු කෙනෙක් තියෙන ලස්සන තව වැඩි වෙනවා වගේ සීලය කියලා කියන්නේ ආනන්නේ වගේ ආභරණයක් හරි ලස්සන වෙනවා. මේ ලෝකේ ලස්සනම කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ලස්සනම කෙනෙක් කියන උන්වහන්සේට සියලු අංග ලැබුණේ මොකේ උපකාරයක් විදියට. පිනේ උපකාරයක් විදියට. අභිනීල නෙත්‍යවලක් ලැබුණේ ඇයි? පුණ්‍ය විපාක. පිනේ විපාකයක් විදියට. අපට අඩු වයසෙන්ම ඇස් කන්නට දාන වෙන්නේ ඇයි? අකුසල විපාක. උපතින් ඇස් පේන්නට උපදින්නේ ඇයි? අකුසල විපාක. අපි කියන්නේ අනේ පව් කියලා කියන්නේ පව් තමයි ඉතින්. පව් වල විපාකේ. ඒ නිසා සීලය කියලා කියන්නේ හරි ලස්සන ආභරණයක්. හරි වටින දෙයක් අපේ ජීවිතවලට. භික්ෂුවක් වුණත් ලස්සන වෙන්නේ මේ හිස බාලා, සිවුර පොරවලා, මේ බිම බලාගෙන පාත්‍රයක් කෙල්ලගෙන. එහෙම ගියපු පමණින් යම්කිසි පෙනුමකුත් තියෙනව නැත්තේ නැහැ නේ. නමුත් ඒකම නෙවෙයි භික්ෂුවගේ ලස්සනකම කියලා කියන්නේ. සමහරට ටිකක් වැවිලා වෙන්න පුළුවන්. කොණ්ඩෙත් පොඩ්ඩක් වැවිලා වෙන්න පුළුවන්. සිවුර ගඳ ගන්නවා වෙන්නත් පුළුවන් හොදලා නැතුව. ඒ වුණාට කයයි වචනයයි කියන දෙක මනසේ මූලිකත්වයෙන් සංවර කරගෙන උන්වහන්සේට අදාළ සාමණේර නම් සාමණේර සීලය, උපසම්පදා නම් උපසම්පදා සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා නම් සිවුර කොච්චර ගඳ ගැහුවත් සිල් සුවඳ උන්වහන්සේ ළඟ තියෙනවා. සීලය හරි වටින දෙයක්. පැවිදි වෙච්ච අපටත් ගිහි ජීවිතය ගත කරන ඔබටත් සීලය කියලා කියන්නේ මහා ආභරණයක්. බලන්න එදා රජතුමා සිල්වත් වෙච්ච නිසා රටවැසියෝ සිල්වත් වුණා. රටවැසියෝ සිල්වත් වෙනකොට මැති ඇමතිවරු සිල්වත් වෙනකොට රටක්ම සම්පූර්ණ සිල්වත් වෙන්න පටන් ගත්තා. ඒකේ සියලු දෙනාටම යහපත පිණිස හේතුවක් වුණා. ඒ නිසා මේ සිල්වත්කම කියලා කියන්නේ හරිය වටින දෙයක්. ඒක ලොකු වටිනා ආභරණයක්. සිල් සුවඳ සියලුම දේවල් වලට වඩා ඉහළින් හමාගෙන යනවා.
උඩු හුළඟටවත් ගහගෙන යන්නේ නැහැ සිල් සුවඳ. දැන් ඕනම සුවඳක් ගඳක් වේගෙන් හමාගෙන යන හුළඟට අහුනොත් ගහගෙන යනවනේ. සිල් සුවඳ එහෙම වෙන්නේ නැහැ. සිල් සුවඳ එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි පුරුදු වෙමු. අපි ආයතනයක වැඩ කරන කෙනෙක් නම් ආයතනය තුල ගෙදර නම් ගෙදර දහම් පාසලේ නම් එහෙමයි. පස්සේ රාජකාරී මොනියම් හෝ කර්මාන්තයක් කරනවා නම් ඒ කටයුතු කරගෙන සිල්වන්තව ගුණවන්තව ඒ කටයුතුත් කරගෙන ඒ පැහැර හරින්න නැතුව අපේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ගොඩාක් අය පොඩි ලාභයක් පතාගෙන තමන්ගේ සිල්වත්කම නැති කරගන්නවා. කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවේ තමන්ගේ සිල්වත්කම නැති කරගන්නවා. ඒ කීර්ති ප්‍රශංසා මේ පොඩි කාලයක් තියෙයි. විශ්‍රාම යනකම් තියෙයි. විශ්‍රාම ගියට පස්සේ ඒ මොකොත් නෑ. ඊට පස්සේ තනතුරු කවුරුවත් තනතුරු කියලා කතා කරනවා ඊට පස්සේ. දැන් අපි හිතමු ජනාධිපතිතුමා විශ්‍රාම ගියා කියලා ඕනම රටක. ඊට පස්සේ විශ්‍රාම කියලා වයසට ගියාම ජනාධිපතිතුමා කියලා එනකොට නැගිටලා ඊට පස්සේ අපේ මේ රටේ නායකයෙක් කියලා එහෙම පිළිගැනීමක් නෑ මිනිස්සුන්ගේ. ඊළඟට ඉන්න කෙනා තමයි ජනාධිපතියට පිළිගන්නේ. යම් මේකක් තියෙනවා කලින් ඉඳපු මතකෙට. නමුත් ඒ ස්වභාවය නෑ. ඒ නිසා මේ ඔක්කොම නිල තනතුරු අපි ළඟ තියෙන අපිට ලැබිච්ච දේවල් සියල්ල මත හරින්න වෙනවා. අපිත් එක සිල්වත්කම යන තැනට හේවණල්ලක් වගේ එනවා. අපි හිතමු මේ ජීවිතේ පුළුවන් තරම් දන් දුන්නා කියලා. හැබැයි ඒ දන් දෙන්නේ දුස්සීලව ඉඳගෙන නම්. දුස්සීල කමට කොහෙද උපදින්නේ? කොච්චර දන් දුන්නත් උපදින්නේ සතර පහයි. ඒකේ සීලේ බිඳගත්තොත් දුස්සීල වුණොත් ඒ දුස්සීල බවට විපාක ලැබෙන්නේ සතර පහයි. නමුත් ඒ දානයක් දීලා තියෙනවා. දාන දීලා තියෙන්නේ දුස්සීලව ඉඳගෙන. දුස්සීලව ඉඳගෙන දන් දුන්නාම හතර පෑ ගියට පස්සේ දාණයට විපාක ලැබෙන එක තරක් වෙනවා. ඒ දුස්සීලකමට හතර පෑ ගියාම ඒකේ දුක් විඳින්න එපා. සැපයක් ලැබෙන්නේ නැහැ. නමුත් දානයේ විපාක මොකද්ද? සැපය. ඒක පහු වෙනවා, පරක්කු වෙනවා, පස්සට යනවා. අර කුසලයේ ඉස්සර වෙලා හතර පෑයට ගිහලා දුක් විඳින්න වෙනවා. එහෙනම් දන් දෙන්නත් ඕන මොකක් කරගෙනද? සිල්වත්කම ආරක්ෂා කරගෙනයි දන් දෙන්න ඕන. ගොඩාක් අය දන් දෙන්නේ සත්තු මරලානේ. සත්තු මරලා හම්බ කරලා දන් දෙන්නේ මිනිස්සු. හොරකම් කරලා හම්බ කරපුවෙන් තමයි සමහර මිනිස්සු දන් දෙන්නේ. වැරදි කාමසේවයෙන් ඉඳලා කීයක් හරි හම්බ කරගෙන ඒකෙන් දන් දෙනවා. බොරු කියලා, කේලම් කියලා, හිස් වචන කියලා, නපුරු වචන කියලා මිනිස්සු බය කරලා වචනෙන් මිනිස්සු Tamanට නම්මගෙන හම්බ කරගෙන ඒවෙන් දන් දෙනවා. දුස්සීල දානේ, අසත්පුරුෂ දාන. ඊළඟට පින්වත්නි මත්වතුරු මද්ද්‍රව්‍ය නිෂ්පාදනය කරලා ඒකේ මුදල් උපයනවා විකුණලා. ඊට පස්සේ ඒකෙන් දාන දෙනවා. ඔය විදිහට කොච්චර දුස්සීලව ඉඳගෙන දන් දෙනවද? දන් දෙන එක හොඳයි. නමුත් දන් දෙන්න ඕනේ සීලේ පිහිටා ඉඳගෙන. සීලය කියලා කියන්නේ නිවන් අවබෝධ කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කැමති කෙනාට පළවෙනි පියවර වගේ. හොඳ පදනමක් ඒක. ඒ නිසා සීලය මෙලොව ජීවිතයේ අපිට වෙනසක් හේතු වෙනවා, පරලෝක සුගතියටත් හේතු වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නත් හොඳ පදනමක් වැටෙනවා. ඉන් මෙහා පැත්තේ සාමාන්‍ය මේ ජීවිතේ ගෙදරක් තුල හරිය සාමකාමී බව, සරල බව, කෝලහල අඩු බව, ගැටුම් ප්‍රශ්න අඩු බව, යුද්ධ අඩු බව ඇති කරගන්න හේතු වෙනවා සිල්වත්කම. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපේ ජීවිතයේ සිල්වත් බව දියුණු කරගන්න. මේ සීලේ වටිනාකම තේරුම් අරගෙන දුස්සීල භවයේ තියෙන භයානකකම තේරුම් අරගෙන දුස්සීල භවයෙන් මිදලා සිල් භවයේ පිහිටලා මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ සීලයෙන් දිනු කරගන්න පුළුවන් නම් ඒක සමාධියට හේතු වෙනවා. ප්‍රඥාව උපදව ගන්නත් හේතු වෙනවා. ඒ නිසා ඔබ අපනමින් මේ ගිය සියලු දෙනාටම ඔබට අපට
මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කර ලක්වාසී අසන නරඹන ලෝවාසී සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම දානමේ පින හේතු වේවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරගන්න. පුණ්‍යානුමෝදනාව ගාල්ල මාගෙදර ගෝණගල්ගොඩ පදිංචි මහිෂපාල දියස් දහනායක මහත්මයා සහ එම මැතිණියගේ පූර්ණ දායකත්වයෙන් තමයි අද මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඔබ දෙපළ විතරක් ආව නම් මේක සාර්ථක වෙනවද? නැහැ. ඒ නිසා අම්මලා තාත්තලා බිරිඳ දෙපාර්ශ්වයේ සහෝදරයෝ ඥාති හිත මිත්‍රාදී තමන්ගේ කල්යනා මිතුරු කැල පුංචි ළමයි ටික කවුරුත් එකතු කරගෙන අද බොහොම ශ්‍රද්ධාවෙන් මේ මැදිරියට ආවේ. ඉතින් මේ ධර්ම දේශනා පවත්වද්දී විශේෂ පුණ්‍යානුමෝදනාවක් තිබෙනවා. මේගේ ඥාතීන් සිහිපත් කරනවා. දෙපාර්ශ්වයේ මේගේ දෙමව්පියන් සහ සියලුම ඥාතීන්ට මේ ධර්ම දේශනාව ශ්‍රවණය සඳහා පැමිණි සියලු ඥාතීන් හා හිත මිත්‍රාදීන්ගෙන් නැසී ගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන ඒ සියලු දෙනාම සුවපත් වේවා කියලා සාදු කියලා පුණ්‍යානුමෝදනා කරනවා. සෙත් ප්‍රාර්ථනාවක් තිබෙනවා. පුතුන් දෙදෙනා දියණිය බෑනා හා ලේලිවරුන් දෙපළ මොනුබුරන් මිනිබිරියන් සහභාගී වෙන ඥාති හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලිවීමට සූදානම් වන මුණුබුරා ඇතුළු දරුවන්ට අපොස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ ලියන සියලුම දරුවන්ට විභාග කටයුතු වලදී ජය ගැනීමට ආශිර්වාද පිණිසත් එවාගෙම මේ දිනවල ලෝක පුරා පැතිරලා යන කොරෝනා රෝගයෙන් පෙළෙන සියලු ලෝකවාසීන්ට ඉක්මන් සුවය නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරලා රෝග බිය මරණ බිය නැති වෙලා ලෝකෙ ඉක්මනින්ම මේ කොරෝනා වෛරසය අතුරුදහන් වෙලා ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ධර්ම දේශනා පැවැත්වූ අපට ආශිර්වාද කළ තිබෙනවා. අපි බොහොම පුණ්‍යානුමෝදනා කරන ඔබට ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයෙහි නිර්මාතෘවර අපවත් යොදාල පරම පූජනීය අවසරයි දරණාගම කුසල ධම්මා විධාන නායක මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට පතන බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අපවත් යොදාල මහා සංඝරුවනට නිර්වාණ සම්පත්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරමින් විශේෂයෙන්ම මේ ධර්ම දානමය පින්කම් සිදු කිරීමෙන් අප සියලු දෙනාටම ඒ ඊටමත් ඉක්මන් භවයක මෑත භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ප්‍රඥාව පහළ වේවා. ඒ සඳහාම මේ ධර්ම දානමය පින හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. අපි අදිෂ්ඨාන කරගමු. ඉතින් අද මේ රැස් කරගත්තා උතුම් පින කරන කොටගෙන ඔබටත් අපටත් අසන නරඹන ලෝකවාසී ලක්වාසී හැමෝටම විශේෂයෙන් අපි මෙලොවට බිහි කර ආදරණීය මව්පියන්ට අපිව පැවිදි කළ සම්පදා කළ ගුරුතුමන් වහන්සේලාට අපට අත දෙන්නට හිත දෙන්නට කටයුතු කරමින් මේ ඉන්න තැනට එන ශක්තිය දීපු සියලු දෙනාටම බෞද්ධ කාර්ය මණ්ඩලයේ අපේ පින්වත් මහත්ම මහත්මීන්ට ලෝවාසී සියලු දෙනාටම ජරා මරණ වලින් බැටකන දුකින් පිරුණු මේ සසරින් එතර වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම ලබන්නට වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවත්නි කායත් වචනයත් සිතත් සංවර කරගනිමින් සීලවන්ත ජීවිතයක් ගත කරන්නට දහම් මඟ පෙන්වා දෙමින් එම උතුම් සදහම් දේශනා පවත්වන්නට යෙදුණු ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බුක්වැල් දඹගස්සාද බෝධිසෙන්සුන් විහාරස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද විල්පිට සමිත පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට
දෙවැනි අත්‍යුතහරෝ කුසල ක්‍රියාවන්හි තව තවත් නිරතවන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී සුව සම්පන්නිය සැලසේවායි අපේ සියලු දෙනා සාදුනාද පවත්වමින් නමස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු.